අයිබෝවන් 2020 විභාග කරන ඔයාලට පදාර්ථය විකිරණය කරන තුන්වෙනි වීඩියෝ එකෙන් තමයි අපි මේ හම්බ වෙන්නේ. එතකොට ඇත්තටම විකිරණයේ පාඩමේ අවසාන වීඩියෝ එක තමයි අපි මේ ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ. ලබන සමුදායෙන් පස්සේ ඔන්න සුපුරුදු විදිහට පන්ති තියෙනවා. එතකොට ඒවට ඒ කියන්නේ 29 වෙනිදාගෙන් පස්සේ තියෙන්නේ මාර්තු මාසේ නිමාඩු දෙන්න කලින් අපිට තිබුණු පුරුදු කාලසටහනමයි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි. ඉතින් කොහොමද අර මීටරේ පරතරය තියාගෙන නැත්නම් 100ක් දාගෙන පන්ති කරන්න කියන එක අද වෙද්දිත් ඒ 100 සීමාව කියන නීතිය තිබුණාට 29 වෙනිදාදී බොහෝ විට එක්කෝ ඒ සීමාව 300ක් හෝ 500කට වැඩි වෙනවා. එහෙම නැත්නම් පන්තියේ ලමුන් ගානේ සීමාවක් නැතුව අර මීටරේ පරතරය තියාගෙන අධ්‍යයනය කටයුතු කරන්න පුළුවන් විදිහට අවසරය ලැබෙනවා. ඒ නිසා ඒ ගැටලුවක් කරගන්න එපා ඔයාලා. එතකොට 29 වෙනිදාගෙන් පස්සේ පුරුදු විදිහට එන්න. එතකොට ආයතන ඒකට සූදානම්ෙන් ඉන්නේ මීටරේ පරතරය තියාන ඔයාලට ඉගෙන ගන්නත් ඉඩකඩ මැද වුණාම හෝල් කීපයක දාලා ඉගෙන ගන්නත් ඒ අවශ්‍ය කටයුතු මේ දවස්වල ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා ඔයාලා ඒක බාධාවක් කරගන්න එපා. පාඩම පටන් ගන්න කලින් කරුණු දෙකක් කියන්න තියෙනවා. එකක් තමයි දැන් අද මම විකිරණයේ කොටස ඉවර කරාට අද මම විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ කියන්නේ මේ බ්‍රහස්පතින්දා දවසේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ වීඩියෝ එකක් දාන්නේ නැහැ. ඒ වෙනුවට ඒක හෙට දවසේ දානවා සිකුරාදා දවසේ. එතකොට ප්‍රේරණයේ පාඩම ඉවරෙන්නේ ඒකත් එක්ක විද්‍යුත් චුම්බක ශේෂ්ඨ සහ ප්‍රේරණය කියන කොටස් ටික හෙට දවසේ වීඩියෝ එකත් එක්ක ඒක අවසන් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊටඟට දෙවෙනි කාරණය වෙන්නේ අර මුල් පාඩම් බලපු නැති අය ගැන හිතලා ඔන්න චුම්බක ශේෂ්ඨ පළවෙනි එකේ ඉඳලා අද දක්වා ඔන්ලයින් ක්ලාස් එකේ උගන්වපු සියලුම පාඩම් ටික මම වෙබ්සයිට් එකේ පිළිවෙලට දාලා තිනවා. එකේ ඉඳලා කොටස් වීඩියෝස් 17ක් හෝ 18ක් ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් විකිරණයත් එහෙමයි. ඊළඟට ආලෝකය, දෝලනා තරංග, යාන්ත්‍රික විද්‍යාවේ හැම පන්තියකම මේවා මම පිළිවෙලට දාලා තියෙනවා. ඒ නිසා ඒ අඩුපාඩු තියෙන අයට වීඩියෝස් බලන්න මෙසේජ් අයට ඒ බලලා ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන්. එහෙනම් අපි අද කෘෂ්ණ වස්තු වල තුන්වෙනි කොටසට එමු. අපි ඔන්නේ ඊයේ කතා කරා මීට කලින් වීඩියෝ එකේ කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොනවද කියන එකට මුල් වීඩියෝ එක කතා කරා. කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද? කෘෂ්ණ වස්තු අඳුන්වන්නේ කොහොමද? අර්ථ දක්වන්නේ කොහොමද කියන දේවල් අපි ඊයේ වීඩියෝ එකෙන් කතා කරා. දෙවෙනි වීඩියෝ එකෙන් කෘෂ්ණ වස්තු විකිරණය ගැන කියද්දී ඔයාලට ඉතා වැදගත් වෙන සම්බන්ධතාවයක් සමීකරණයක්. මොකද්ද? ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියතය. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව නැත්නම් තීව්‍රතාව නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝමව සමානුපාතිකයි කියන සම්බන්ධය. E නැත්නම් Q dot සමානයි කොහොමද? EA සිග්මා T4 කියන සම්බන්ධතාවය අපි යොදාගත්තා. Q dot නැත්නම් උකට E දාන්නත් පුළුවන්. මේ තියෙන්නේ තප්පරයකදී විමෝචනය කරන විකිරණ ශක්ති ප්‍රමාණය. හැබැයි මේක දාන්නේ අපි කිව්වා පරිසරය ගැන හිතන්නේ නැතුව වස්තුවෙන් විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය වෙනවනම් මේක. ඊළඟට වස්තුවක් තියෙනවා උෂ්ණත්වයේ T1 පරිසරයත් ඒ කිට්ටුව තියෙනවා නම් T2 උෂ්ණත්වයේ වස්තුවෙන් විකිරණ පිට කරන එකයි පරිසරයෙන් පිට කරන විකිරණ උරා ගන්න එකයි හිතුවාම මේ වගේ විකිරණ පිටවන සඵල ශීඝ්‍රතාව. පිටවන එකෙන් අවශෝෂණය කරන එක අඩු කරලා ගත්තා කොහොමද? එතකොට ආවේ EA සිග්මා T1 4 ඍණ T2 4 කියන සම්බන්ධය. ඔන්න ඔය ප්‍රකාශන දෙක සමීකරණ දෙක කියන පිළිබඳව තමයි අපි ඊයේ දවසේ දෙවෙනි වීඩියෝ එකෙන් ඉගෙන ගත්තේ. අද අපි කතා කරන්න යන්නේ මෙතනින් එහාට තව වැදගත් කරුණු කිහිපයක්. දැන් මෙහෙම හිතන්නකෝ. අපි දන්නවා කෘෂ්ණ වස්තුවක් ගත්තොත් වස්තුවක් කෘෂ්ණයි කියන්නේ එයාගෙන් පිට වෙන්නේ විකිරණ වර්ග ටිකක් නෙවෙයිනේ. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය අර සියලුම තරංගායාමෙන්ුත් විකිරණ පිට කරනවා නම් තමයි අපි කියේ මොන වස්තුවක් කියලාද? කෘෂ්ණ වස්තුවක් කියලා. එතකොට කෘෂ්ණ වස්තුවක් නම් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය එක වර්ගයක් විතරක් පිට කරන්නේ නැහැ. හැම එකම පිට කරන්න ඕන. මම කියන්නේ හැම එකම එක ගානම පිට කරනවා කියලා. දැන් අපි දන්න සූර්යානේ අපි කෘෂ්ණ වස්තුවක් කියලා දාලා සැලකුවේ විකිරණ විමෝචනයේ පැත්තෙන් ගත්තොත්. ඒතර සූර්යාගේ විකිරණ ටිකක් අරන් බැලුවොත් සූර්ය කිරණ ටිකක් අරන් බැලුවොත් ඒකේ ආලෝකයක් තියෙනවා. පාරජම්බුලක් තියෙනවා. දෝරක්තක් තියෙනවා. ඒ වගේ හැම තරංගයක්ම ගත්තොත් චුට්ට චුට්ට හරි තියෙනවා. සමහර ඒවා වැඩියෙන් සමහර ඒවා අඩුවෙන්. ඔන්නෝම
අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ කෘෂ්ණ වස්තුවකින් පිටවන විකිරණ ප්‍රමාණය අරන් ඒකේ මොනවද තියෙන්නේ කියන. මොනවද පිට වෙන්නේ කියන. අන්න එහෙම කරලා අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. හොඳට අහගන්න. කෘෂ්ණ වස්තුවක් ගන්නවා T උෂ්ණත්වයේ තියෙන. එයාගේ මම තෝරා ගන්නවා 1 වර්ග මීටර වර්ගඵලයක්. ඔතනින් ශක්තිය පිට වෙනවනේ හැම පැත්තෙම. මෙතනින් තප්පරයකදී පිටවන විකිරණ ශක්ති ප්‍රමාණය ගන්නවා. නිකන් හිතන්නකෝ ජූල් 100ක් පිට වෙනවා කියලා. හොඳට අහගන්න. කිසියම් කෘෂ්ණ වස්තුවක් අරගෙන කෘෂ්ණ වස්තුවේ විකිරණ පිට වෙනවනේ හැම එකක්ම. අපි යාගේ වර්ග මීටරයක පෘෂ්ඨ වර්ගඵලයක් තෝරා ගන්නවා කියලා හිතන්නකෝ. තෝරාගෙන ඒකෙන් විකිරණ ශක්තිය පිට වෙනවනේ. එකදී අපි තප්පරයක කාලයක් තුල පිටවන ශක්තිය මැනව ගත්තා කියලා හිතන්නකෝ. ඒක අපි හිතමුකෝ ලේසියට ජූල් 100ක් කියලා. ඔය ජූල් 100 තුල තියෙන්නේ මොන තරංගද? ඔය ජූල් 100 තුල තියෙනවා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ හැම තරංගයක්ම ටික ටික හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ දෙයක් කරන්න. මේ පැත්තට තරංගායාමය අරන් බිඳුවේ නම් හිතන්නකෝ බිඳුවේ නම් අපි නැනෝමීටර වලින් ගමුකෝ. මයික්‍රෝමීටර ගත්තත් කමක් නැහැ. නැනෝමීටර වලින් අරන් නැනෝමීටර බිඳුවේ නම් ටික ටික වැඩි කර කර එක එක තරංගායාමයෙන් කොච්චර ශක්තිය මේ ජූල් 100 ඇතුළේ තියෙනවද කියලා. එනිකන් හිතන්නකෝ මේ පන්තික ළමයි 100ක් ඉන්නවා. හරි. අර හිතමු පන්තියේ මෙහෙම පන්ති ළමයි 100ක් එද්දී අපි මොනවා හරි ෆිසික්ස් පේපර් එකක් දෙනවා පන්තියට. දීලා එක එකනාගේ ලකුණු අරන් හරි චෙක් කරනවා. අර චෙක් කරලා බලනවා මම ලකුණු බිඳුවක් ගත්තා අය කියන දෙනෙක් ඉන්නවා. බිඳුවක් ගත්තා අය නැහැ. එකක් ගත්තා අය කියන දෙනෙක් ඉන්නවා. දෙකක් ගත්තා අය කියන දෙනෙක් ඉන්නවා. තුනක් ගත්තා අය කියන දෙනෙක් ඉන්නවා. ඔහොම බලලා ප්‍රස්තාරයක් ඇඳුත් කොයි වගේ හැඩයක් එයිද? ඔක්කොම ලකුණු 100ම අරන් තියෙද? එහෙම වෙනවනම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? අඩු ලකුණු ගත්තා අයත් අඩුයි. වැඩි ලකුණු ගත්තා අයත් අඩුයි. 100ම ගත්තා අයත් අඩුයි. බිඳුව ගත්තා අයත් අඩුයි. අර මැද හරියේ ලකුණුනේ වැඩියෙන් ගත්තා ඉන්නේ. ඒත් එතනත් ගත්තොත් අපි දන්නවා චුටි කාලේ ඉඳන් ප්‍රස්ථාර අඳිනවා. එතකොටත් ප්‍රස්ථාර හැටි ඔය වගේ හැඩයක් එයි. ලකුණු බිඳුව 10 20 30 ඔහොම ගියපුවාම අපි තුමු ලකුණු 50 කියලා. ලකුණු 50ක් ගත්තෝ අය තමයි වැඩියෙන් ඉන්නේ. හරි. එතකොට ලකුණු 20ක් ගත්තෝ අය මෙච්චරයි. 30ක් ගත්තෝ අය මෙච්චරයි. 40ක් ගත්තෝ අය මෙච්චරයි. 50ක් ගත්තෝ අය මෙච්චරයි. 60ක් ගත්තෝ අය. 70ක් ගත්තෝ අය. 80ක් ගත්තෝ අය. 90. කොහොමද ඉන්නේ? ඔය වගේ ලකුණු ගාන මේ පැත්තට අරන් අපිට පුළුවන් වක්‍රයක් වගේ පෙන්වන්න මේක ඇතුළේ. එතකොට අඩුම අයත් අඩුයි, වැඩිම අයත් අඩුයි, මැද හරියනේ ගොඩක් ඉන්නේ. ඕක ගොඩාක් විචලනයන්ට ඔහොමයි. දැන් හිතන්නකෝ ඔයාලගේ උස අරන් ප්‍රස්ථාරගත කරොත් උස ගත්තොත් නම් බිඳුවෙන් පටන් ගන්න ඕනේ නැහැ. බිඳුව උස දිනයි නෑනේ. හරි. ඒත් උස අඩු අයත් අඩුයි, වැඩි අයත් අඩුයි. මධ්‍යම ප්‍රමාණයයිනේ වැඩියෙන් ඉන්නේ. ඒ වගේ හැඩයක් ගත්තත් ඔහොම. හරි. පන්තියට ඔයාලා එන වෙලාව ආරම්භ බැලුවත් 7:00ට පන්ති පටන් ගන්න කොහම අපි නිකන් බැලුවොත් 6:00 විතර ඉඳන් 8:00 විතර නිකන් ඔයාලා එන පිළිවෙල 6:00 විතරත් එක්කෙනෙක් විතර එනවා. ඔහොමම එලා 7:00 කිට්ටුවේදී ගොඩාක් එනවා. අන්තිමට 7:00ට ඔක්කොම නතර වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ටික ටික මොකද අඩු වෙලා මම 8:00 විතරදී අන්තිමට එක දිනක් ඇවිල්ලා වෙන එක ඉවර වෙනවා. ඒත් ඔය වගේ හැඩයක් නෙන්නේ. ඔය වගේ තමයි කෘෂ්ණ වස්තුවකින් පිටවන විකිරණ ප්‍රමාණය අරන් පරීක්ෂා කරලා බැලුවොත් ඒත් එන්නේ ඔය වගේම හැඩයක්. එතකොට මේ පැත්තට මං ගන්නෙ තීරතාව. මෙන්න මෙතන අපිට කියන්න පුළුවන් මොකද්ද මේ හරිය තරංගායම අඩු අයත් අඩුයි වැඩි අයත් අඩුයි මේ හරිය අයනේ වැඩියෙන් ඉන්නේ නිසා මම මේකට දානවා ලැම්ඩා m කියලා. ඔන්න ලැම්ඩා m කියන්නේ මැක්සිමම් කියන අර්ථය තමයි. හැබැයි මේ ලැම්ඩා මැක්සිමම් නෙමෙයි. දැන් මෙතන මේ ප්‍රස්ථාරය හිතන්නකෝ. මේ පන්ති ලකුණු ලකුණුනේ. එතකොට ලකුණු 50 මේ පැත්තේ ලකුණු ගන්නෙ. ලකුණු 50 නේ මෙතන උසම තැන. එතකොට මොකද 50 කියන්නේ? වැඩිම ගත්ත ලකුණද? නෑනේ වැඩිම ලකුණු 100. මොකද නම් 50 කියන්නේ?
වැඩිම ළමුන් ගණනක් ගත්තු ලකුණු ගානනේ 50. දැන් ෆිසික්ස් පේපර් එක හිතන්නකෝ අමාරු නා කියලා. අමාරුනත් 100 දෙනාම ඉන්නවා. අමාරුනත් මේ උපරිමයක ටිකක් මේ පැත්තට හොමයයි. වර්ගඵල වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍ය. තව අමාරුනොත් මෙහෙමයි. අඩු පැත්තට යනවා. ළමුන් 100ක් නැතුව ළමුන් 200ක් වගේ හිටියොත් නම් මේක උසයයි. ඔය වගේ විභාග පේපර් එකේ ලේසි බව අමාරු බව අනුව පන්තියේ ළමුන් ගාන අනුව වගේ දේවල් එක ප්‍රස්තාරයේ හැඩ එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් පොදු හැඩය උඹට ගිහිල්ලා පාත් වෙන්න ඕනේ. ඔය වගේම තමයි කෘෂ්ණ වස්තුවකින් මේ පිටවන ශක්ති ප්‍රමාණයක් අරගෙන අපි බැලුවත් තරංගායම අඩු අය ගත්තත් අඩුයි. වැඩි අය ගත්තත් අඩුයි. මැද හරිය කට්ටිය තමයි ගොඩක් හිටියේ. එතන මෙන්න මේ ලැම්ඩා m කියලා කියන්නේ වැඩිම තීව්‍රතාවයෙන් පිටවන වැඩියෙන්ම පිටවන විකිරණ වල තරංගායාමයේ මිසක් ලොකුම තරංගායාමයේම නෙමෙයි. ලොකුම තරංගායාම අපිට හිතන්න පුළුවන් මේ පැත්ත අනන්තෙටම වගේ. ප්‍රායෝගිකව අනන්තෙටම යන්නේ නැති වෙයි. නමුත් එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා ලැම්ඩා m කියන්නේ නැවතත් කියන උපරිම තරංගායාම නෙමෙයි. උපරිම තීව්‍රතාවයෙන් පිටවන විකිරණ ජාතිය තරංගායාමය තමයි ලැම්ඩා m කියලා කියන්නේ. හරි. එහෙනම් මාතෘකාව ලියන්නද? විකිරණයේ ලැම්ඩා i ව්‍යාප්තිය. විකිරණයේ ලැම්ඩා i ව්‍යාප්තිය. විකිරණයේ ලැම්ඩා i ව්‍යාප්තිය. එන ලියන්න මෙහෙම. කෘෂ්ණ වස්තුවකින් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ විමෝචනය කරන නිසා විමෝචනය කරයි. මේ නිසා කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී විමෝචනය වන විකිරණ ශක්ති ප්‍රමාණය මැන එම ශක්තිය තුල පවතින තරංගයන් පරීක්ෂා කළහොත් සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ යම් යම් ප්‍රමාණවලින් අඩංගු වන බව ඔක්කොම එක ප්‍රමාණය නෙවෙයි යම් යම් ප්‍රමාණවලින් සමහරව අඩුවෙන් සමහරව වැඩි අඩංගු වන බව සොයාගත හැකිය.
එක් එක් තරංගායාමයට අදාළ එක් එක් තරංගායාමයට අදාළ තීව්‍රතා වෙන වෙනම මැන තීව්‍රතා වෙන වෙනම මැන ලැම්ඩා ඉදිරියේ I ලැම්ඩා ඉදිරියේ I ප්‍රස්ථාරගත කළහොත් පහත ආකාරයේ විචලනයක් ලැබේ. පහත ආකාරයේ විචලනයක් ලැබේ. විචලනයක් ලැබේ. හරි මේ වස්තුව අඳින්න එපා මේ අයි දාන්න. එතන මම චුටි දෙයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් අර අපි ගත්තේ විකිරණ ශක්ති ප්‍රමාණය ගත්තේ කොහොමද? වොට් ගාන වර්ග මීටරයකින් පිටවන ශක්තියනේ ගත්තේ වර්ග මීටරට වොට් ගාන්නේ. තප්පරයට ශක්තිය නිසා වොට්නේ. ඒතර වර්ග මීටරට වොට් තමයි අපි 100ක් පිටවනවා කියලා ගත්තේ. හැබැයි සාමාන්‍යයෙන් දැන් මෙතන තරංගායාම නැනෝමීටර දාන්නත් පුළුවන් මයික්‍රෝමීටර දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි මම මයික්‍රෝමීටර දාන්න. පොත්පත්වල එහෙම ආලා ගොඩක් බැලුවොත් මයික්‍රෝමීටර වලින් තියෙන්නේ. නැනෝමීටර යනවා කියලා වැරදි නෑ. හරි. එතකොට මෙහෙමනේ. වර්ග මීටරයට වොට් ගාන තමයි අරන්, ඒ කියන්නේ වර්ග මීටරයක් තුලින් තප්පරයට පිටවන ශක්තිය අරන් ඒ ශක්තිය තුල අපි නැනෝමීටර නැත්නම් මයික්‍රෝමීටර මේ ගානෙම කොච්චර ශක්තියක් තියෙනවද? මේ ගානෙම කොච්චර ශක්තියක් තියෙනවද? මේ ගානෙම කොච්චර ශක්තියක් තියෙනවද කියලා මයින් සා හිතන්න මේ අයගේ එකකේ මොකක්ද? වොට් වර්ග මීටරයට නෙවෙයි වොට් වර්ග මීටර කියන එකට අමතරව මයික්‍රෝමීටරයට කියලාත් එනවා. එයේ උසමකින් පෙන්වන්නේ කිසියම් තරංගායාමයට අදාළ. දැන් මෙතනින් හිතන්නකො මෙතනින් ජූල් 100ක් පිට වෙනවා කියලා. උසෙන් පෙන්වන්නේ ජූල් 100 නෙමෙයිනේ. තප්පරයකදී වර්ග මීටරය තුලින් ජූල් 100ක් පිට වුණාට එක තරංගායාමයකම 100 පිට වෙන්නේ නැහැ. එහෙනම් උසෙන් ලැබෙන්නේ කිසියම් තරංගායාමයකට අදාළ වර්ග මීටරයක් තුලින් පිටවන ශක්තිය තප්පරයට. ඒ නිසා කිසියම් තරංගායාමයකට මයික්‍රෝමීටරයට වර්ග මීටරයට වොට් කියලායි y අක්ෂය එකක එන්නේ. හරි. එහෙනම් ප්‍රස්ථාරෙන්ද ගන්න. මේ ප්‍රස්ථාරයෙන් වල එකට ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒවයි කියලා දෙන්න යන්නේ. ඔන්න බැලු නැති අය කෘෂ්ණ වස්තු විකිරණය සහ විකිරණශීලීතාවට සම්බන්ධව කෘෂ්ණ වස්තු විකිරණය සහ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධව තීරණ නෝට් එක දාලා තියෙනවා. ක්වෙස්චන් බැංක් එකට මම දැම්මේ මොකද එක එක තැන් වල දාපුවම ආලාගේ සොයා යාම එච්චර සුසු හොඳ තත්ත්වයක් නැති නිසා හැමදාම බලන දෙන්නේ බලන්නේ. ඉතින් ඒ හින්දා මම ක්වෙස්චන් බැංක් වලමයි දැම්මේ. ඒක බලන්න. එතකොට ඔයාලට මේ පිළිබඳව තව දේවල් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න. තරතරු දාලා යන්න මෙහෙම. ප්‍රස්ථාරයේ y අක්ෂයෙන් ලැබෙන්නේ කිසියම් තරංගායාමයකට අදාළව කිසියම් තරංග ආයාමයකට අදාළව විකිරණ ශක්තිය විමෝචනය වීමේ තීව්‍රතාවයයි.
වරඟ තුලේ වර්ග මීටරයට වොට් මයික්‍රෝමීටරයට කියලා දාගන්න. ඒ උසමගෙන් ලැබෙන්නේ කිසියම් තරංගායාමයට අදාළව වර්ග මීටරයක් තුලින් පිටවන වොට් ගන්න. ඊට පස්සේ ඊළතර ලකුණු දාලා යන්න ලැම්ඩා m යනු උපරිම තීව්‍රතාවයෙන් විමෝචනය වන තරංගවල තරංග ආයාමයයි කියලා ලියලා වරහන් ඇතුළේ ලියන්න. උපරිම තරංගායාමයේ නොවේ. උපරිම තරංගායාම කො මේ පැත්තේ. වැඩිම පිටවන જાතිය තරංගායාමයි. ඊළඟට කියන්නකො මට මේකේ වර්ගඵලය මොනවා වෙයිද? සාමාන්‍යයෙන් වර්ගඵලයක් ප්‍රස්ථාරවල අපි මුලින්ම කතා කරනවා. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක වර්ගඵලය ගන්නවා කියන්නේ මේ පැත්තට සයි මේ පැත්තට වැඩි කරනවා කියන එක. ඒතර වොට් වර්ග මීටරයට මයික්‍රෝමීටරයටයි මයික්‍රෝමීටරය ගුණ වෙනවා කියන එකට මේක කැපුණාම මොකද වෙන්නේ? වර්ග මීටරයට වොට් ගන්න එනවනේ. හොඳට තේරුම් ගන්න. උස්සකින් එන්නේ කිසියම් තරංගායාමයකට අදාළව පිටවන ශක්තිය. එතකොට නිකම් මම කියන්නම් මෙතන නැනෝමීටර් අපි හිතමුකෝ 600 කියලා. මෙතන 700 කියමුකෝ. ඒතර මෙහෙම අරන් මෙහෙම වර්ගඵලයක් ගත්තොත් එන්නේ මොකද්ද? නැනෝමීටර් අපි මයික්‍රෝමීටර් හරි කියමුකෝ මොකක් හරි කමන්නේ. තරංගායාමයේ 600යි 700යි අතර තියෙන තරංග යටතේ පිටවන මුල ශක්තිය අපිට පුළුවන් මේ වර්ගඵලයෙන් ගන්න. එතකොට අන්නේම පරාසයක් තෝරගෙන අපිට වර්ගඵලය ගත්තොත් එන්නේ එම පරාසය තුල පිටවන ශක්තිය වර්ග මීටරයක් තුලින් තප්පරයකට. එහෙනම් මුළු ප්‍රස්ථාරයම ගත්තොත් මොකද්ද? මුළු ප්‍රස්ථාරයම ගත්තොත් එන්නේ ඒ කෘෂ්ණ වස්තුවේ වර්ග මීටරයක් තුලින් පිටවන ක්ෂමතාව වර්ග මීටර වොට් ගන්න. එන ලියන්න ඊළඟ කරුණ ප්‍රස්ථාරයට පහළින් වර්ගඵලයෙන් ලැබෙන්නේ විකිරණ විමෝචනය කිරීමේ මුළු තීව්‍රතාවයයි. විකිරණ විමෝචනය කිරීමේ මුළු තීව්‍රතාවයයි. වරහන් ඇතුළේ උන ලියන එකට තප්පරයකදී 1 වර්ග මීටර තුලින් පිටවන මුළු ශක්තිය. මුළු ශක්තිය ගන්න ඕන වර්ගඵලය ගන්න පුළුවන්. තප්පරයකදී 1 වර්ග මීටර තුලින් පිටවන මුළු ශක්තිය. ඒක තමයි වර්ගඵලයෙන් එන්නේ. දැන් අපි සූර්යයා ගත්තොත් සූර්යයා සාමාන්‍යයෙන් කෙල්වින් 5800ක් විතරනේ. සූර්යයා ගත්තොත් මම මේව ගණනය කරන විදිහ පෙන්නනවා. ලැම්ඩා m සාමාන්‍යයෙන් එන්නේ මයික්‍රෝමීටර් නැනෝමීටර් වලින් කිව්වොත් නැනෝමීටර් වලින් 500ක් විතර. නැනෝමීටර් වලින් 500ක් විතර. ඒතර සූර්යයාගෙන් ප්‍රස්ථාරය ගත්තොත් ඔය වගේ අතන ටිකක් හැඩය ඔයිට වඩා වෙනස් වෙනවා. මම මේ හැඩය තව ටිකක් පෙන්වන්න සූර්යයා ගත්තොත් මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. සූර්යයා ගත්තොත් ඔහමයි එන්නේ. මෙතන නැනෝමීටර නම් මෙතන නැනෝමීටරයට වෙන්න ඕන. හරි. ඒ කියන්නේ සූර්යයාගෙන්
සූර්යයෙන් වර්ග මීටරයක් තුලින් තප්පරයකදී පිටවෙන ශක්තිය ගොඩාක් ලොකු වගේ. මොකද උෂ්ණත්වය ඉතා විශාලයි. ඒ තප්පරයකදී පිටවෙන ශක්තිය අරන් බැලුවොත් ඒකේ එක එක තරංගායාම වලින් ඔන්න ඔය ප්‍රමාණ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සූර්යයාගේ ලැම්ඩා m ඉන්නේ. එතත් මම මේක කිව්වා. සූර්යයාගේ වැඩියෙන්ම පිට කරන තරංග ජාතියන්නේ සාමාන්‍ය නැනෝමීටර් 500 විතර. මොන නැනෝමීටර් 500 කියන්නේ? නැනෝමීටර් සාමාන්‍ය 400 700 අතරනේ ආලෝකය වෙන්නේ. 500 කියන්නේ මොන ආලෝකයද? කහ පාට වගේ ආලෝකය. ඒතර සූර්යයාගෙන් වැඩියෙන්ම පිට කරන්නේ කහ පාට වගේ ආලෝකය. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් 390 696 ගත්තොත් ඔය වගේ මෙතන මම 690 ගන්නම් මෙතන 396 ගන්නම්. ඒතර වර්ගඵලයෙන් එන්නේ මුළු ශක්තියනේ පිටවන. ඒතර මෙන්න මේ ටිකේ වර්ගඵලය මොකක්ද එන්නේ? එන්නේ 390 690 අතර ගත්තොත් එන්නේ ඔය ටිකෙන් ආලෝකය. ආලෝකය. කපාට අදාළ ශක්තිය මේ. ඒක 390 ඉඳන් 690 තියෙන ඔක්කොම ආලෝකයනේ. හරි. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ දාන්නේ. ඒක රතු පාට මේ පාට කරලා පෙන්වන්නේ ආලෝකයේ පිටවන ශක්තිය. එතකොට සූර්යයෙන් පිටවන මුළු ශක්තියෙන් භාගයක් විතර. හරියටම භාගෙ නෙමෙයි මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ යම්කිසි ප්‍රමාණයක් භාගය කියන්නේ දෙකෙන් කියන එක නෙමෙයි කිසියම් භාගයක් තමයි ආලෝකය. මේ ටික මොනවද? තරංගායාමයේ 390ට වඩා අඩුයි කියන්නේ සංඛ්‍යාත වැඩි පැත්ත. මොනවද? පාරජම්බුල ශක්ති ප්‍රදේශය. මොනවද මේ පැත්ත? තරංගායාම වැඩි කියන්නේ ඒවා අදෝරක්ත තාපේ කිරණේ නම් අදෝරක්ත දෘශ්‍යාලෝකය පාරජම්බුල කියලා අපිට පුළුවන් වෙන් කර ගන්න. හරි. එතන ලියන්නේ නම් මෙම උදාහරණයක් ලෙස සූර්යාගේ පෘෂ්ඨයට අදාළ ලැම්ඩායි ව්‍යාප්තිය පහත පරිදි ලැබේ. චුපෙන ගන්න. හරි. එහෙනම් ඉතින් ලියන්න. සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය 5800යි කෙල්වින් පමණ වේ. 5800යි කෙල්වින් පමණ වේ. යටියට ලියන්න. සූර්යාගේ එම උෂ්ණත්වයට අදාළව වැඩිම තීව්‍රතාවයෙන් යුතුව විමෝචනය වන්නේ
ලැම්ඩා m සමානයි 500 නැනෝමීටර්. ලැම්ඩා m සමානයි 500 නැනෝමීටර්. එනම් කහ වර්ණයට අදාළ ආලෝකයයි සූර්යයා වැඩියෙන් ආලෝකය පිට කරන ප්‍රභවයක් ලෙස සැලකිය හැක්කේ මේ නිසාය. පැන්සලෙන් වගේ ඕන මේ ටික අදෝරක්ත කියලා දාගන්න, මේ ටික දෘශ්‍යාලෝක කියලා දාගන්න, මේක පාරජම්බුල කියලා දාගන්න. ලියන්න සූර්යාගෙන් දෘශ්‍යාලෝකය හා අදෝරක්ත තාපය කිරණ වැඩි වශයෙන්ද පාරජම්බූල කිරණ සුළු වශයෙන්ද මේ චුට්ට පාරජම්බුල කිරණ සුළු වශයෙන්ද අඩංගු වේ. හරි. ඔන්න අපි මේ යන්නේ කාටද? සූර්යයාට. සාමාන්‍යයෙන් අපි ලැම්ඩා ව්‍යාප්තිය අඳින්නේ කෘෂ්ණ වස්තු වලට. ඒ කියන්නේ හැම එකම පිට කරන අයට. අනිත් අයට අඳින්න බෑ කියනෝ නෙමේ. සාමාන්‍යයෙන් කෘෂ්ණ වස්තු වල. හිතන්නකො මිනිස් සිරුරට අපි අඳින්න යනවා කියලා. මිනිස් සිරුරට අඳින එක අසාර්ථකයි. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වගේ හැඩයක් එන්නේ නැහැ. හේතුව මේක මිනිස්සුර කෘෂ්ණ වස්තුවක් නෙවෙයි. එකක්. ඒකට හැම තරංග යාමෙම නැහැ. අනිත් එක සූර්යා කෘෂ්ණත්වය මෙච්චර වුණාට මිනිස්සුර උෂ්ණත්වය කීයද? සෙල්සියස් 37ක් විතරනේ. කෙල්ලෙන් 310ක් විතරනේ. එතකොට මිනිස්සුරට කවුරුහරි ඇඳොත් වෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඕම ගිහිල්ලා බිඳුවමයි මෙයා බිඳුවම ගිහිල්ලා චූට්ටක් ඕම ඉස්සෙයි. ඒක පේන තරමටවත් නැහැ. සාමාන්‍යයෙන් නැනෝමීටර් 9000ක් විතර වගේ. ඒක හොයන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඒ වගේ චූටි ප්‍රමාණයක් පිට වෙන්නේ නැනෝමීටර් 9000 විතර. මොනවද ඒ කියන්නේ? තාපය කිරණ. තරංගායාම වැඩි කියන සංඛ්‍යාත අඩුයි කියන එකනේ. එහෙනම් තාපය කිරණ වගේ තමයි ලැබෙන්නේ. ඒක අඳින්න එපා. මිනිස්සුරට වගේ ඇඳොත් අපිට ඕම ගන්න පුළුවන්. හරි. ඔන්න ලැම්ඩායි ව්‍යාප්තිය ගැනයි මම කියලා දුන්නේ. මේකේ හොඳ නෝට් එකක් තියෙනවනේ. ඒකත් බලලා තව කරුණු දීලා දිනවා. ඒවා බලන්න අමතර දැනුමට. හරි. දැන් අහගන්නකො. ඊළඟට දැන් මම කියවනේ මේ තියෙන්නේ 5800 වගේ උෂ්ණත්වයක්. හැබැයි හැම කෘෂ්ණ වස්තුවක්ම එකම උෂ්ණත්වයට ඉන්නේ නැහැනේ. කෘෂ්ණ වස්තුවක් තියෙන එක එක උෂ්ණත්ව. අන්න එහෙම විවිධ උෂ්ණත්වල තියෙන කෘෂ්ණ වස්තු ටිකක් අරගෙන අපි ලැම්ඩායි ව්‍යාප්තිය ඇන්දොත් මෙන්න මෙහෙම විචලනයක් කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එක උෂ්ණත්වයකදී ඔහොමාව කියලා හිතන්නකො. T1 උෂ්ණත්වය කියලා හිතන්නකො. ඒතර යාට ලැම්ඩා මේ ගන්න. අපි ඊට වඩා ටිකක් වැඩි උෂ්ණත්වයක තියෙන කෙනෙක් අරන් ඇන්දොත් ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මේ වගේ හැඩයකට වෙනස් වෙනවා. කැපෙන්නේ මෙහෙම යද්දි මේක T2 වෙනකොට මෙතන කොහොම මූල අක්ෂයට වෙනවා ඉන්දුවට එනවා. තව උෂ්ණත්වය වැඩි කරොත් මේක මෙහෙම වෙනවා.
ඔහොම එනවා. තව උෂ්ණත්වයට ගියොත් ඔහොම එනවා. කොහෙදත් කැපෙන්නේ නැහැ. T1 T2 T3 T4 ඔන්න ඔහොම. T1 ට වඩා T2 වැඩි, ඊට වඩා T3 වැඩි, ඊට වඩා T4 වැඩි. රත් කරගෙන යද්දී ප්‍රස්ථාරය අපිට පේනවා මොනවා වෙනවද? උස යනවා. උස යනවා කියන්නේ අපි කව ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් පෙන්වන්නේ මොකක්ද? පිටවෙන මොන ශක්තියනේ. රත් කරන්න මොකද වෙන්නේ? වර්ගඵලය වැඩි වෙනවා. අපි දන්න උෂ්ණත්වය දෙගුණනොත් ස්ටෙෆාන් නියමයෙන් ගන්න උෂ්ණත්වය දෙගුණනොත් විකිරණ පිටවීමේ ශීඝ්‍රතාව 16 ගුණයක් වෙනවා. එහෙනම් කෙල්වින් 3000කට වඩා 6000ක් ගත්තොත් වර්ගඵලය 16 ගුණයක් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන වැඩින් ප්‍රස්ථාරයේ වර්ගඵලය උස වගේම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හැබැයි ඊට වැදගත් දෙයක් කියලා දෙන්නම් මම තව කියන කලින් මේක ඇඳලා ඉන්න ඕනේ. මෙන්න මෙහෙම අගයන් ටිකක් එන්නේ. චුට්ටක් හොඳට ඇයි මෙහෙම වෙන්නේ කියලා මම කියලා දෙන්න. නමුත් අඳිනකොට මෙන්න මේ T1 උෂ්ණත්වයේ මේක කඳු මුදුන තියෙනවනේ. ඒ කඳු මුදුන කියන්නේ උපරිම තීව්‍රතාවට එන්නේ මෙතර තරංගායාම නම් ඊට වඩා වැඩි උෂ්ණත්වය මෙහෙමන්දි තියාගේ මෙතෙන්ට වඩා මේ පැත්තට එන්න ඕනේ. මේ කඳු මුදුන ටික ටික අර පැත්තට තල්ලු වෙන්නේ මේ පැත්තට. මෙයාගේ මෙතන මෙයාට එද්දි මෙතන මෙයාට එද්දි මෙතන මෙයාට එද්දි මෙතන උෂ්ණත්වය ඉහළ යන්නේ ප්‍රස්ථාරේ අර පැත්තට මේ තල්ලු වෙන්නේ මේ පැත්තට. ඇයි එහෙම කියලා කියන්නේ කියලා මම කියලා දෙන්නම්. නමුත් මෙහෙම ලියන්නදී මාතෘකාව අවශ්‍ය නැහැ මෙහෙම ලියන්න. විවිධ උෂ්ණත්වයේ පවතින කෘෂ්ණ වස්තු වලින් විමෝචනය වන විකිරණ තීව්‍රතාව මෙන lambda I විචලනය ප්‍රස්ථාරගත කළ විට පහත ආකාරයට ලැබේ. හරි වීඩියෝ එක නවත්තලා එඳ ගන්නකො. ඊට පස්සේ ප්ලේ කරන්න. දැන් අඳින්න ගන්නකො. එඳ නේද? හරි. එහෙනම් යටින් ලියන්න කරුණු ඉස්සර මෙහෙම ලියන්න. උෂ්ණත්වයේ විචලනයේ වීමේදී උෂ්ණත්වය වෙනස් කිරීමේදී ප්‍රස්ථාරයේ පහත විචලනයන් දැකිය හැකිය. එක උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රස්ථාරයේ උස වැඩි වේ. ඒ කියන්නේ කෙල්වින් 500 දී පිට කරන යම් ප්‍රමාණයක් කෙල්වින් 600 වුණොත් ඊට වඩා පිට කරනවා හැම එකක්ම. කෙල්වින් 700 වුණොත් ඊට වඩා පිට කරනවා. එන්නේ මොකද වෙන්නේ? උස වැඩි වේ. ප්‍රස්ථාරයේ උස වැඩි වේ. ඊළඟ කරුණ උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රස්ථාරයේ වර්ගඵලයේ ශීඝ්‍ර ලෙස වැඩි වේ. උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රස්ථාරයේ වර්ගඵලය ශීඝ්‍ර ලෙස වැඩි වේ. හරි ඊළඟට ඔන්න වැදගත්ම දේ
T1 උෂ්ණත්වයේ තියෙනකොට වැඩියෙන්ම පිට කරේ මේ જાතිය නම් ටිකක් රත් කරොත් වැඩියෙන් පිට කරන්නේ මේ જાතිය. තව රත් කරොත් මේ જાතිය. තව රත් කරොත් මේ જાතිය. උෂ්ණත්වය වැඩි කරන්න ලැම්ඩා m තල් වෙන්නේ තරංගායම වැඩි පැත්තටද අඩු පැත්තටද? තල් වෙන්නේ අඩු පැත්තට. තව සරලව දැන් අපි කියවනේ සූර්යාගේ උෂ්ණත්වය කෙලින් 5800යි කියලා පෘෂ්ඨේ. ඒ සූර්යයා වැඩියෙන් පිට කරන්නේ නැනෝමීටර් 500 වගේ. හිතන්න යම් වෙලාවක මොනවා හරි හේතුවක් නිසා සූර්යයා හරි 5400 නෙමෙයි 6000 වුණා කියලා නිකන් හිතන්නකො. ඒතර උස වැඩි වෙනවා වර්ගඵල වැඩි වෙනවා මම අහන්නේ ඒකට වෙයි. එතකොට සූර්යයා වැඩියෙන් පිට කරන්නේ මොනවා වේද? කෙලින් 5800 ඉන්නකොට පිට කරේ මොනවද? නැනෝමීටර් 500 වගේ. තව උෂ්ණත්වය වැඩි වුණොත් එයා පිට කරන්නේ 500ට වඩා අඩු වේවා. 500ට වඩා අඩුයි. ඒ කියන්නේ 450ක් කියලා පිටමුකෝ. ඒ කියන්නේ තරංගායම අඩු පැත්තට යන්නේ. ඒතකොට සූර්යයා ටිකක් මොන පාට පෙනේද? රතු පැත්තට පෙනේද? නිල් පැත්තට පෙනේද? ඒ සූර්යයා කහ පාට නෙමෙයි ටිකක් රතු තැඹිලි කහ. ඊට පස්සේ කොළ නිල්. ඒ නිල් පැත්තට තල්ලු වෙලා තමයි පේන්නේ. එහෙම නනම් අපිට සූර්යයා ඊට පස්සේ ඉන්නේ කහ පාට ගාලා නෙමෙයි නිල් පාට ගාලා. මොකද සූර්යයා නම් නිල් පාටට පේන්නේ. හැබැයි ඉතින් එහෙම වෙන්න බෑ. මොකද එහෙම වුණොත් සූර්යාගේ 5800 නෙමෙයි 6800ක් විතරනොත් එහෙනම් මොකද වෙන්නේ? පෘථිවිය ගිනි අර මේ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙලා විනාශ වෙනවා. මොකද එච්චර උෂ්ණත්ව වෙනසක් වුණොත් විකිරණ තීව්‍රතාව 16 ගුණයක් වෙනවා. උෂ්ණත්ව දෙගුණයක් වුණොත්. ඒ නිසා ඒ වගේ වුණොත් පෘථිවියේ ඉසා අධික උෂ්ණත්වයට රත් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් උෂ්ණත්වය වැඩි වුණා කියන්නේ තරංගායම තල්ලු වෙන්නේ අර පැත්තට. ඔන්න මේකයි වැදගත් දේ. උෂ්ණත්වය වැඩිවීමේදී වැඩියෙන්ම පිට කරන, ඒ කියන්නේ වැඩිම තීව්‍රතාවයෙන් විමෝචනය වෙන තරංග වල තරංගායාමය කෙටි තරංගායාම පැත්තට විස්ථාපනය වෙනවා. ඔක තමයි ඊටා වැදගත් ලක්ෂණයක් වෙන්නේ. එනවා මේක රතු පැනල ඉවත් කමක් නැහැ. කියන්න උෂ්ණත්වය ඉහළ යාමේදී වැඩිම තීව්‍රතාවයෙන් විමෝචනය වන තරංගවල තරංග ආයාමය කෙටි තරංගායාම දෙසට විස්ථාපනය වේ. T වැඩි වෙන්න ලැම්ඩා m අඩු වෙනවා කියලා කියන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි වෙන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒක ක්‍රමේනේ. නමුත් මෙහෙම හිතන්නකො ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ගත්තොත් හරි මේ හරියේ අදෝරක්ත රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියමුකෝ. මේ පැත්ත පාර ජම්බුල කොහොමද තියෙන්නේ? රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියමු. දැන් නිකන් හිතන්න යකඩ කෑල්ලක් අපි ගිනි කොටකට දැම්මා කියලා හිතන්නකෝ ලිපකට. මුලින්ම තියන්නේ ආ පරිසර උෂ්ණත්වයනේ. හැබැයි ගිනි කොටකට දාපු ගමන් මොකද වෙන්නේ? ටික ටික ඒකේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනකොට ටිකක් රත් කරලා අපි එළියට අරන් බැලුවොත් අපිට පේන්නේ යාගේ රස්නේ පිට වෙනවා කියලා. රස්නේ පිට වෙනවා කියන්නේ අදෝරක්ත තාපය කියන පිට වෙනවා කියලා. තව ටිකක් කරලා දාලා තිබුණොත් තව රත් වුණාම මොකද වෙන්නේ? තව උෂ්ණත්වය ඉහළම අපිට පේන්නේ තවත් යාගෙන් තාපය පිට වෙනවා කියලා. ඒතර මේව තමයි පිට වෙන්නේ මුලින්. හැබැයි තව ටිකක් ගිනි ගොඩේ තිබ්බම මේක තව උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න අපිට පේනවා මේක යන්තම් ගිනියම් වෙලා වගේ. ඒක රතු පාටට වගේ පේනවා. මේ අදහසක් ගන්න කියන්නේ. එතකොට ඒ කියන්නේ අදෝරක්ත පිටවෙවි තාපය කියන පිටවෙවි හිටපගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? තව උෂ්ණත්වය වැඩි වෙද්දී රතු පාට පිට කරන්න ගන්නවා. තව උෂ්ණත්වය වැඩි කරොත් රතු තිබ්බ එක දැල්ල ටික ටික මොකද වෙන්නේ? ඒකේ වර්ණය තැඹිලි පැත්තට කහ පැත්තට ටික ටික අර පැත්තට යනවා. ඔය විවිධ පිහිය වගේ දේවල් මොහත් කරද්දීමත් අර උෂ්ණත්වයත් එක්ක අපි මේ දැල්ලේ වර්ණයත් එක්ක අර උෂ්ණත්වය තීරණය කරන ක්‍රමයක් තියෙනවා. සමහරට වල එක
අධ්‍යයනය නැතුව ඇති ඒ වගේ මෙතනත් ගොඩාක් රත් උන් නැත්තම් තාපය කිරණ පිට වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ යන්න යන මුලින් රතු පාටට වගේ පේනවා. තව රත් වෙන මේක ටික ටික මොකද වෙන්නේ? දීප්තිමත් පැත්තට තමයි යන්නේ. උෂ්ණත්වය ඉහළ යන්න තරංගායාම යන්නේ මොන පැත්තටද? කෙටි තරංගායාම පැත්තට. හැබැයි තරංගායාමේ කෙටි වෙනවා කියන්නේ මොනවා වැඩි වෙනවා කියලාද? සංඛ්‍යාත වැඩි පැත්තට යනවා කියලා. හැබැයි අපි දැන් මෙතන බලන්නේ ලැම්ඩා ව්‍යාප්තියනේ. උෂ්ණත්වය වැඩි කරන්න ලැම්ඩා මොකද වෙන්නේ? අඩු පැත්තට යන්නේ. එහෙනම් ඔන්න ඊට වැදගත් සම්බන්ධතාවයක් තමයි ඔය ලැම්ඩායි ව්‍යාප්තිය කියලා අපි ලබා ගත්තේ මේ ප්‍රස්තාරයත් එක්ක. ඊට පස්සේ එන මාතෘකාවල යන්න වීන්ගේ විස්ථාපන නියමය ලියන්න වීන්ගේ විස්ථාපන නියමය වීන්ගේ විස්ථාපන නියමය දැන් බලන්නකෝ අපි ඔන්න අවසාන කොටසේ කියවා උෂ්ණත්වය වැඩි වෙන්න ලැම්ඩා m කියන එක අඩු වෙනවා කියවනේ එක්කෙනෙක් වැඩි වෙන්න අනිත් එක්කන අඩු වෙනවා නම් සාමාන්‍යයෙන් අපිට මතක් වෙන දේ තමයි මේ දෙන්න අතර තියෙනවා ප්‍රතිලෝම සම්බන්ධයක් කියන එක. හැබැයි මේ වීන් මේක පරීක්ෂණාත්මකව හොල බලපුවම ඇත්තටම මේ දෙන්නගේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා නම් ඒක ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්න බෑ හැමුණාටම. හරි. නමුත් වීන් මේක පරීක්ෂා කරලා බලපුවම හරි ලැම්ඩා m කියන එක සමානුපාතික වුණ එකයට ඊට. උෂ්ණත්වය වැඩි වෙන්න මොකද ලැම්ඩා m අඩු වුණා. එතකොට ලැම්ඩා m ට ප්‍රතිලෝම සමානුපාතික කියන තර්කය තමයි අපි මේ වින්ගේ විස්ථාපන නියමය කියලා කතා කරන්නේ. එතකොට ලැම්ඩා m සමානයි සමානුපාතයේ ලකුණක් අයින් කරන්නේ සමානයි නියතයක් දාලා. වරක් එකයට t. එතකොට මේ සීට අපි කියනවා වීන් නියතය කියලා. මේක සාමාන්‍යයෙන් 2.9 වරක් 10/3ක් විතර. 2.89ක් ඒ වගේ 2.9 කියලා අපි සාමාන්‍යයෙන් ගන්න 3 කියලාත් ගන්නවා. ඒක කොහොමද විභාගෙ දෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක ඒකකේ මොකක් දෙන්නේ? හරි ලැම්ඩා මීටර දාමුකෝ. t මෙහෙට අපම කෙල්වින් නම් මීටර් කෙල්වින් කියලායි ඒකකේ එන්නේ. එහෙනම් මේක අපි සමීකරණයක් බවට පත් කරනවා ලැම්ඩා m t සමානයි c කියලා අපිට ලබා ගන්න පුළුවන්. හරි ලැම්ඩා m t සමානයි c. අපි කියන්නේ බෝලේ නියමය කියන්නේ pv ගුණිතය සමාන නියතයක් කියන්නේ. අනේ වගේ pv ගුණිතය සමාන නියතයක් කියන්නේ p දෙගුණොත් v මොකද එන්නේ භාගයක් වෙනවනේ. p භාගයක් වුණොත් v දෙගුණයක් වෙනවනේ. අනේ වගේ තමයි මෙතනත් ලැම්ඩා m t සමානයි c. එතකොට ලැම්ඩා m දෙගුණ වුණොත් t භාගයක් වෙනවා. ලැම්ඩා m භාගයක් වුණොත් t දෙගුණයක් වෙනවා. ඔන්න ඔය සරල සිද්ධිය තමයි මෙතන තියෙන්නේ. දැන් බෝලේ නියමයට අපි ගන්න ඕන නම් අවස්ථා දෙකක් සංසන්දනය කරද්දී කොහොමද p1 v1 සමානයි p2 v2 කියලා. ඒ වගේ මේකත් ඕනනම් පුළුවන්. ලැම්ඩා m1 t1 සමානයි ලැම්ඩා m2 t2 කියලා දාන්න. අවස්ථා දෙකක් සංසන්දනය කරන්න. මොකද නියතය අපිට අවස්ථා දෙකකට අරන් සමාන කරපුවම මේ වගේ ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඒවා ප්‍රශ්න වලදී කරමු. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ මොකක්ද? තේරුම් ගන්න ඕන දේ තමයි උෂ්ණත්වය වැඩි වෙන ලැම්ඩා m අඩු වෙන නිසා දෙන්න අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක්. එහෙනම් වීන්ගේ විස්ථාපන නියමය කියලා ලියලා මෙහෙම ලියන්න. මම මේ කියන අර්ථය දැක්කෙම නෙමෙයි. උෂ්ණත්වය ඉහළ යාමේදී ලැම්ඩා m ක්‍රමයෙන් පහළ යන නිසා එම රාශි දෙක අතර ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධතාවයක් පවතින බව
වීන් විසින් පෙන්වා දී ඇත. පෙන්වා දී ඇත. ඒ අනුව වීන්ගේ විස්ථාපන නියමය ඉදිරිපත් කර ඇත. හරි. දැන් නම් හැඳින්වීම කෘෂ්ණ වස්තුවක වැඩිම තීව්‍රතාවයෙන් යුතුව විමෝචනය වන තරංගවල තරංගායාමය වරන් අතුරු ලැම්ඩම් නිර්පේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝම සමානුපාතික වේ. එනම් මේ ටික ලියලා ගන්නකො ප්‍රකාශය ගන්න බලන්න. ලැම්ඩම් සමානුපාතය 1ට කියලා ලියන්න. C වේ නියතය 2.9යි 10.3යි මීටර් කෙල්වින්. ලැම්ඩම් T සමානයි C කියලා කොටු කරගන්න. හරි. මට කියන්නේ මොකටද මේ සමීකරණය ඕන වෙන්නේ? C කොහොමද දන්න ඕනේ? මේ සමීකරණය ඕන වෙන්නේ මෙන්න මේකයි. කිසියම් කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය දන්නවා නම් එයා වැඩියෙන්ම පිට කරන්නේ මොන જાතිය තරංගද? මොන තරංගායාමයේ තියෙනවද වැඩියෙන් පිට කරන්න කියලා හොයන්න තමයි මේක අපිට ඕන වෙන්නේ. නැවතත් කියනවා කිසියම් කෘෂ්ණ වස්තුවක අපි සාමාන්‍ය වස්තුවකට දානවා. නමුත් සාමාන්‍යයෙන් අපි ගන්න කෘෂ්ණ වස්තුවට උෂ්ණත්වය දාන්න ඕන නම් එයා පිට කරන්නේ මොන જાතියද වැඩියෙන්ම කියලා හොයාගන්න තමයි මේක දාන්නේ. මේ යටි ලියන්න කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය දන්නා විට එයින් වැඩිම තීව්‍රතාවයෙන් යුතුව විමෝචනය වන තරංග වර්ගය හඳුනා ගැනීමට තරංග වර්ගය සොයා ගැනීමට මෙම සම්බන්ධතාවය යොදාගත හැක. හරි නේද?
එන ලියන්නකො උදාහරණයක් කියලා. උදාහරණයක ලියන්න සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය 5800ක් කෙල්වින් නම් 5800ක් කෙල්වින් නම් එම උෂ්ණත්වයට අදාළ කියන්නේ ඒකේ වැඩියෙන් පිට කරන එම උෂ්ණත්වයට අදාළ ලැම්ඩා m සොයන්න. හරි. එහෙනම් දාලා සුරු කරලා ලැම්ඩා m ගන්න බලන්න. කීයක් දෙන්නේ? ලැම්ඩා m නේ හොයන්න ඕනේ. ලැම්ඩා m t ට 5800 දැම්මොත් සමානයි 2.9යි 10/3යි. සුරු කරොත් කොහොමද දෙන්නේ? 2.9ම 58ට 20යි නේද? 20යි. 2000ක් එනවනේ. එහෙනම් ලැම්ඩා m සමානයි කීයද දෙන්නේ? 500 වරක් 10/9 එනවනේ ගානට. හරි මේ බිඳුව තුන මෙහෙට ගියොත් 10/6 වෙනවා. දෙක මෙහෙට ගියොත් 1/2.5යි 0.5 තු මම 500 කියලා ලිව්වොත් ඒක 10/9 ලියන්න පුළුවන්. අන්න නැනෝමීටර කීයද? 500යි 10/9 කියන්නේ නැනෝනේ. එහෙනම් සූර්යාගේ වැඩියෙන් පිට කරන්නේ නැනෝමීටර 500 කියන එක අපිට ආවා. ඒ කියන්නේ මොන පාටද කිව්වේ? කහ පාට වගේ. පරණ තුලේ අරගෙන ලියන්න කහ වර්ණීය ආලෝකය කියලා. කහ වර්ණීය ආලෝකය. ඊළඟට දෙවෙනි උදාහරණය ගන්නකො. ලියන්න මිනිස් සිරුර 37 සෙල්සියස් උෂ්ණත්වයේ ඇති කෘෂ්ණ වස්තුවක් ලෙස සැලකුව විට එයින් උපරිම තීව්‍රතාවයෙන් නැත්නම් ඔය එහෙම කියන්නේ එයින් උපරිම තීව්‍රතාවයෙන් යුතුව විමෝචනය වන විකිරණ වර්ගයේ ලැම්ඩා m සොයන්න. විකිරණ වර්ගයේ තරංග ආයාමය සොයන්න. බලන්න ලැම්ඩා m t සමානයි c දාලා සුරු කරන්න. සුරු කරන්න බලන්න. පොඩි වෙලාවක් දෙන්නම්. හරි කීයද ආවේ? ලැම්ඩා m තමයි හොයන්න තියෙන්නේ. t කියේ සෙල්සියස් 37යි, කෙල්වින් කියේ 310යි, 2.9යි 10/3යි. එහෙනම් සුළු කරොත් ලැම්ඩා m සමානයි මම මේක 2.9යි නේතුව මෙහෙම දාන්න. හරි 2900 දාන්නම්. ඒතර 2900 බෙදීම 310 9.3යි 5යි 4ක් එනවා.
9.3.4 නැතුව තව 10 3ක් එක මම 10 9 දාන්නම් මෙතන. ඔන්න ආවා. 10 9ම තියන්නේ නැනෝ කරන්න. එතකොට මොකද වෙන්නේ? ශරීරයෙන් පිට කරන්නේ 9354ක් විතර තරංග ආයාමයක් තියෙනවා. ඒවා ඉති වෙන්නේ අනිවාර්යයෙන්ම මොනවද? අදෝරක්ත තාප විකිරණ විදියට. නැනෝමීටර් 390 694 වනේ ආලෝකය. ඊට වැඩි ඒවා කියන්නේ තාප විකිරණ. එහෙනම් සුරු කරලා තාප විකිරණ කියලා ගන්න. ඔන්න එහෙනම් කෘෂ්ණවස්තු සම්බන්ධතාවයේ මූලික දේවල් ටික තමයි උතනින් අවසන් වෙන්නේ. ඊට අමතරව මම තා චූටි දෙයක් කියලා දෙන්නම්. මේ බලන්න. ඔන්න පාඩම අවසන් කරද්දී හොඳ රසවත් කතාවක් තියෙනවා. මේක කතන්දරයක්. හරි. කතන්දරේ ඉගෙන ගන්නම අපි වීඩියෝ එක අවසන් කරමු. එතකොට පන්ති පටන් ගත්තාම අපිට පුළුවන් විකිරණ ඉතුරු ටික කරගෙන යන්න. ඒතර මේ කියන දේවල් එක ටියුට් එක ඉවර කරන්න. හෙට දවසේ තමයි චුම්බක ප්‍රේරණයේ කොටස උතර වීඩියෝ දාන්නේ. අද ඉඳලා මේ ටික කරලා විකිරණේ ටික ඉවර කරගන්න. හරි. කතාව මේකයි. දැන් විකිරණේ ලැම්ඩා ව්‍යාප්තිය මෙහෙම ආවනේ. ඒ කාලේ විද්‍යාඥයින්ට ඕන වුණා මෙන්න මේම විචලනයක් එන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න. ඇයි මේම රත් කරන්න අර විදිහට වක් වෙනවා. ඇයි මේම ලැම්ඩාත් එක්කයි මේ වගේ තරංග ආයම වැඩි ඒවත් පිට වෙන්නේ ටිකයි. අඩුවත් ටිකයි. ඇයි මැද හරියව ගොඩක් පිට වෙන්නේ කියලා හිතා ඉති එයාට ඕන වුණා සමීකරණ ගොඩනගන්න. දැන් x y වගේ තියෙද්දි හිතන්න x එක නම් y එකයි. x දෙක නම් y දෙකයි 3යි. ඔහොම යනවා නම් අපිට ওই රේඛාව කියන්න පුළුවන් y සමාන x කියලා. මට කියන්නේ මෙහෙම තිබ්බොත් මොකද රේඛාව? එකේදී 1යි. දෙකේදී 4යි. තුනේදී 9 වගේ වෙනවනම් මේක y සමානයි x වර්ගය කියලා කියන්න පුළුවන්. ඔය වගේ සමීකරණ මේ අගයන් දැකපු ගමන් අපිට සමීකරණේ මතක් වෙනවනේ. හැබැයි ඒ කාලේ ගණිතඥයන්ට විද්‍යාඥයන්ට මෙන්න මේ විචලනය සමීකරණයක් බවට පත් කරන්න ඕන වුණා. ඒ කියන්නේ කෘෂ්ණ වස්තුවේ උෂ්ණත්වය දාන්නවා නම් මේ තරංග ආයාමයේ මෙච්චර කොච්චර පිට වෙනවද වගේ යම් දේවල් හොයන්න සමීකරණ හදන්න ඕන වුණා. එතකොට මේ තියෙන සත්‍ය විචලනයනේ. ඇත්තටම බලලා ඇත්තටම පරීක්ෂණය කරලා බලලා ගත්තාම එන විචලනය තමයි මේ. මේක අපි කියන්නේ සත්‍ය විචලනය. හොඳට අහගන්න. එතකොට මෙන්න මේ සත්‍ය විචලනය උනේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක පෙන්වුම් කරන්න පැහැදිලි කරන්න විවිධ අය උත්සාහ කරා. එතකොට මෙන්න මේ උත්සාහ කරපුවම මේ පිළිබඳව හොඳ අදහසක් ඉදිරිපත් කරපු එක්කෙනෙක් තමයි අපි දැන් මීට කලින් කතා කරපු වීන්. වීන් විසින් අදහසක් ඉදිරිපත් කළා. අපි කියන්නේ කල්පිතයක් කියලා. අදහසක් ඉදිරිපත් කළා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා හිතලා එයා සමීකරණයක් හදන්න උත්සාහ කරා. හැබැයි එයා සමීකරණයක් හදලා ඒකට අගයන් දාපුවම මෙන්න මෙහෙමයි ආවේ. මේ වීන් විසින් ඉදිරිපත් කරපු අදහසත් එක්ක සමීකරණයක් හදපුවම මෙන්න මේ වගේ අගයන් දාපුවම මෙහෙම හැඩයක් එන්නේ. මට කියන්නේ ඒක සත්‍ය විචරණය හොඳට පැහැදිලි කරන්න පුළුවන්ද බැයිද? බැරිමත් නෑනේ. කොහොම හැඩයක් තියෙනවනේ. උනාට හොඳටම පැහැදිලි වෙන්නේ නෑනේ සත්‍ය විචරණය උඩින්ම යන්නේ නෑනේ. ඒ නිසා මේක වීන් විසින් ඉදිරිපත් කරපු කල්පිතයක්. වාදයක් වුණාට මේක නියමයක් කියලා පිළිගන්න බෑ. මේ වීන්ලා ඉදිරිපත් කරපු සමීකරණ ගැන ඔයාලට සිලබස් එකේ නෑ. හරි. තියෙන්නේ මේ අදහස මම කියලා දෙන්නේ ටිකක් අමතර දැනුමට වැදගත් වෙන නිසා. එතකොට මේ සත්‍ය විචරණය පැහැදිලි කරන්න වීන් විසින් ඉදිරිපත් කරපු මේක. ඊළඟට
දැන් ඔයක පැහැදිලි කරන්න වීන් ඔහොම try කරද්දී ඒත් එක්කම තනි තනියම බැයි නම් දැන් Tamanට තනිකම කයින්මෙන් තමන්ගේ යාළුවත් එක්ක බලනවනේ සාකච්ඡා කරලා. හරි. ඒ දෙන්නට බැයි නම් තවත් යාළුවෙක් සම්බන්ධ කරගන්න ඕනේ. ඔය වගේ තනි තනියම උත්සාහ කරලා බැයි නම් කට්ටිය කතා වෙලා උත්සාහ කරද්දී රේලි සහ රේලි ජීන් කියන්නේ සාමීවරයක්. එතකොට අන්න ඒ දෙන්න එකතු වෙලා සමීකරණ හදලා කිසියම් අදහසක් ඉදිරිපත් කළා රේලි ජීන් වාදය කියලා. රේලි සහ ජීන් එකතු වෙලා ගොඩනගපු වාදයට අගයන් දාපුවා මෙන්න මෙහෙම එනවා. සත්‍යක මේක රේලි ජීන් වාදය කියලා අපි කියමු. එතකොට රේලි ජීන් වාදයට පුළුවන් ද මේ සත්‍ය විචරණය පැහැදිලි කරන්න හරියටම? බෑ. ඔන්න නැවතත් මම කියනවා මෙහෙමයි. සත්‍ය විචරණය හැඩේ ඕකනේ. ඕකෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න තමයි විවිධ විද්‍යාඥයෝ මේ උත්සාහ කරන්නේ. උත්සාහ කළ සමීකරණයක් හදලා අගයන් දාලා බලපුවාම සත්‍ය විචරණය හොඳට පැහැදිලි කරන්න වීන් අදහසටත් බෑ රේලි ජීන් කල්පිතටත් බෑ. හරි. එහෙනම් මේ දේවල් 100%ක් සත්‍ය නෙවෙයිනේ. රේලි ජීන් කියන වාදය සාමාන්‍යයෙන් දිගු තරංග ආයාම වලට කිට්ටුවෙන් ගියානේ. හැබැයි ඒක අර ඔහොම කියලා මෙහෙම වෙන එක නෑ. කෙලින්ම ඔහොම යන එක තියෙන්නේ. ඒක වැරදි. රේලි ජීන් වාදයේ දිගු තරංග ආයාම වලට කිට්ටුවෙන් ගියාට කෙටි තරංග ආයාම වලට සෑහෙන්න ඇත්ත එකෙන් ඈතට යනවනේ. එහෙනම් රේලි ජීන් වාදයේ ටිකක් හරි කිට්ටු කාටද? ටිකක් හරි කිට්ටු වෙන්නේ කාටද? හරි මේ සත්‍ය විචරණ ටිකක් හරි කිට්ටු වෙන්නේ දිගු තරංග ආයාම තියෙද්දි. වීන්ගේ සමීකරණය සත්‍ය විචරණය ටිකක් හරි කිට්ටු වෙන්නේ කොහෙන් යද්දිද? කෙටි තරංග ආයාම වලට. දැන් මතක තියාගන්න වීන් වාදය කෙටි තරංග ආයාම සඳහා රේලි ජීන් වාදයේ දිගු තරංග ආයාම සඳහා සෑහෙන දුරට සත්‍යයි. හැබැයි නියම නෙමෙයි. ඒ අදහස් දෙකම 100%ක් සත්‍ය කියලා අපිට කියන්න බෑ. එහෙනම් ඒ කාලේ විද්‍යාඥයින්ට මේ සත්‍ය විචරණය පැහැදිලි කරගන්න අමාරු නානේ. විවිධයි විවිධ දේවල් කිව්වට එකක්වත් හරියට මැචුන්නේ නැහැ. එකක් හරි මැච් වෙච්ච දෙයක් තමයි මම මේ කිව්වේ. එහෙනම් හොඳට අහගන්න ඕනේ. එතනින් පස්සේ තමයි කතන්දරේ. ඔය කාලේ මැක්ස් ප්ලාන්ක් දෙන්නේ මේ කෙනෙක් කියලා පුද්ගලෙක් හිටියා. ටිකක් අමුතු විදියට හිතන. හරි. අමුතු විදියට හිතන. ටිකක් එයා කියන දේ වෙන කාටවත් තේරෙන්නේ නැහැ. ඔයාලා අතරේ දැන් එහෙම යාළුවෝ ඉන්නවනේ. හරි. ඌ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි කියන එක උඩ තේරෙන්නේ. හරි ඔය වගේ කෙනෙක් හිටියා අමුතු අදහස් කියන. එයාත් තනියම මේ යම් තර්කයන් ගොඩනගලා හරි එයාත් උත්සාහ කරා සමීකරණයක් හදන්න. එයා ඇත්තටම සමීකරණයක් හදලා ඉදිරිපත් කරා. හරි. හැබැයි එයා ඒ සමීකරණ හදන්න කලින් එයා කියපු දේ චුට්ටක් අර ඊට කලින් ඉගෙනගත්තු දේවල් එක සම්පූර්ණයෙන් පටහැනි. දැන් අපි කියන්නේ කෘෂ්ණ වස්තු ගැන කියද්දී අපි කියවනේ විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලානේ අපි ඔක්කොම පැහැදිලි කරේ. හරි විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා හිතන්නේ අපි ඔක්කොම පැහැදිලි කරේ. හැබැයි ප්ලාන්ක් කිව්වේ ඊට වඩා සම්පූර්ණ වෙනස් දෙයක්. ප්ලාන්ක් කියන්නේ විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නෙමෙයි මොනවා කියලාද? මෙන්න මෙහෙම අංශු වගේ දෙයක් කියලා තමයි කවුද කියන්නේ? ප්ලාන්ක් කියන්නේ. මතක ගන්න ඒ දක්වා විද්‍යාඥයෝ හොයාගත්තු දේවල් වලින් පැහැදිලි වෙච්ච කරුණක් තමයි විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ. ඒ කාලෙදී මේ විකිරණයේ අංශමය ස්වභාවයක් ගැන හිතලම තිබුණේ නැහැ. ඉතින් එතකොට මැක්ස් ප්ලාන්ක් කියද්දි මේ විකිරණ වලට අංශමය ගතියක් තියෙනවා කියලා එතනින් සම්පූර්ණයෙන් මේ කතාව කවුරුවත් පිළිගත්තේ නැහැ. හරි. එතකොට මැක්ස් ප්ලාන්ක් කියන්නේ පිස්සෙක් වගේ තමයි අනිත් අය පහලකුවේ. මැක්ස් ප්ලාන්ක් කිව්වොත් කියන්නේ බොරු. හරි.
කවදාවත් විකිරණ කියන්නේ තරංග මිසක් අංශු නෙවෙයි කියන එක තමයි මේ රේලිජීන්ලා වීල්ලා වගේ ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ ඔක්කොම හිතුවේ. අරයක් කියන එකක් ගණන් ගත්තෙම නැහැ. එයා කියන අමුතු එකක් නේ. හරි. එච්චර කාල පිළිගත්තු භෞතික විද්‍යා සංකල්ප වර්ධිනවා මේ අදහසට ගියා නම් ඒ නිසා කවුරුවත් මේ මැක්ස් ප්ලාන්ක් කියපු දේ පිළිගත්තේ නැහැ. මැක්ස් ප්ලාන්ක් කියන්නේ බොරු එක පිස්සෙක් වගේ තමයි අනිත් අය හිතුවේ. හැබැයි මැක්ස් ප්ලාන්ක්ට එයා කියපු දේ විශ්වාසින්දා එයා ගේම අතාරියේ නැහැ. එයා මෙහෙම දෙයක් කරා. එයාගේ තර්කයන් එක ගිහිල්ලා අමාරුවෙන් සමීකරණයක් හැදුවා. සමීකරණයක් හදලා ඒකට අගයන් දාපුවම පුදුම වැඩක් වුණේ මොකද්ද? ඒක මේ පැත්තටයි මේ පැත්තටයි දෙකම ඔන්න මේ පෑන දින්නේ. හරි. දෙකම සත්‍ය විචලනයේ උඩින්ම මැක්ස් ප්ලාන්ක්ගේ සමීකරණයක් ගියා. හොඳට අහගන්නේ නම් රේලි ජීන්ලා කියපු එක දිගු තරංග ආයාම වලට කිට්ටුවෙන් ගියාට කෙටි තරංග ආයාම වලට වැරදිනේ. වීන් කියපු එක කෙටි තරංග ආයාම වලට ගැලපුණාට දිගු තරංග ආයාම වලට වැරදිනේ. ප්ලාන්ක් පිස්සෙක් විදිහට සැලකුවත් එයා හදපු සමීකරණේ අගයන් දාලා බලපුවම කෙටි තරංග ආයාම වලට දිගු තරංග ආයාම හැම එකටම ෂෝක් එකට මැච් වෙනවා. හරි. ඔන්න දැන් ප්ලාන්ක්ට සතුටුයි. එයාගේ හොඳ කාලේ දැන් ළඟයි. ඇයි ප්ලාන්ක් කියන දේ කාටවත් තේරුම් නැතුණාට එයා හදපු සමීකරණේ ගාන්ට සත්‍ය විචලනය පැහැදිලි කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි එතනින් පස්සේ ප්ලාන්ක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ටිකක් මේ අනිත් විද්‍යාඥයෝ හිතන්න උත්සාහ කරේ. හැබැයි දැන් අපිත් දන්න ඕනේ මෙහෙම. වේල්ලා රේලිජීල්ලා හොඳ වචනෙන් කොතර පොරවල් වගේ ඉඳලා හරි ප්ලාන්ක් දැන් පිස්සෙක් වගේ ඉඳලා දැන් ප්ලාන්ක් කියප එක හරි වගේත් පේනවා. නමුත් වේල්ලට ප්ලාන්ක්ගේ අදහස අහන්නත් ලැජ්ජයි නෝන්ඩිනේ වැඩේ. වේන්ට රේලිජීල්ලාට මැක්ස් ප්ලාන්ක් කියන්නේ මොකක්ද කියලා ඩිරෙක්ට් කෙලින්ම අහන්නත් බෑ. නමුත් කුතුහලයකුත් තියෙනවා යකෝ අපිට බැරි වෙච්ච එක ප්ලාන්ක්ගේ සමීකරණය නිකම් වෙනවනේ කියලා. අනේ ලැජ්ජාවක් තියෙනවා අහන්නත් ඕන අහන්නත් බෑ. ඔන්න ඔහොම ඉද්දි ඔය අදහස ඔය වේල්ලට රේලිජිල්ලට දැන් තියෙන ප්‍රශ්නේ ප්ලාන්ක්ට තේරුණා. මෙන්න දැන් මුන්ට අහන්නත් ඕනේ නමුත් අහන්නත් බැරුව ලැජ්ජාවෙන් තමයි ඉන්නේ කියන එක තේරුණා. හරි. දැන් මොකක්ද තේරුනේ? ප්ලාන්ක්ට තේරුණා වේල්ලා රේලිජිල්ලා දැන් මෙයාගේ සමීකරණය පිළිබඳ උනන්දුවක් දැන් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ උනන්දු තිබ්බට කෙලින්ම අහගන්න බැරුව මුණට අහන්න බැරුව ඉන්නේ කියලා. අන්න එහෙම ඉඳලා හිතලා ප්ලාන්ක් දැන් chance එකනේ. ප්ලාන්ක් මෙහෙම දෙයක් කිව්වා. ප්ලාන්ක් පාටියක් සෙට් කළා. ගෙදර පාටියක් හරි දාලා ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ ඒ කියන්නේ මේ බොණ්ඩ කියන්නේ කණ්ඩ හරි කණ්ඩ දීලා දැන් මේ පොඩි උත්සවයක් ඊළා එයාගේ යටහිතේ තියෙන මේ යාගේ සමීකරණය අර කට්ටියට දෙන්න කියන එක සමීකරණය පිළිබඳ අදහසක් දීලා අර කට්ටිය දැනුවත් කරන එක. මොකද එයාලන්නේ දැන් හොඳ විද්‍යාඥයෝ විදිහට පිළිගන්න තිබුණේ. ප්ලාන්ක් එච්චරම පිළිගත්තේ නැහැ නේ වෙද්දි. ඒ නිසා ඔන්න මැක්ස් ප්ලාන්ක් මොකද කරේ අර කට්ටිය ඔක්කොටම ආරාධනා කරා. මොනවද ඒ කාලේ හිටිය හොඳ විද්‍යාඥයෝ කියන අර විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගමයි කියන අදහසේ හිටපු අය ඔක්කොම ගෙනලා ඔන්න පාටියක් දෙන්න ආරාධනා කරා. දැන් ඔන්න පාටිය දවසේ කට්ටිය කාලා බීලා දැන් සාකච්ඡාව පටන් ගත්තා. හරි. ඔන්න දැන් එහෙනම් මේ සාකච්ඡාව පටන් ගන්නවා මෙහෙම. හරි. ප්ලාන්ක් තමයි දැන් ඔන්න කතාව කරන්නේ. මේ ප්ලාන්ක්. හරි. මම ස්ටේජ් එකක් හදන්නේ ස්ටේජ් තිබ්බේ නැහැ ගෙදර. හරි මෙහෙම දැන් ඔන්න අනිත් අය මෙහෙම පුටුවල වාඩිලා ඉන්නවා කියලා හිතන්නකො. මම වාඩිලා ඉන්නවා. විතර වීන් ඉන්නවා, රේලි, ජීන් ඔහොම කට්ටිය ඉන්නවා. ඉන්නකොට දැන් ප්ලාන්ක් ඔන්න කියනවා විකිරණ කියන්නේ දැන් ප්ලාන්ක් යටහිතේ තියෙන විකිරණ වලට මේ අංශුමය ස්වභාවය තියෙනවා කියන කියන්නේ. නමුත් ප්ලාන්ක් කියනවා මෙහෙම. විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග තමයි. කියනකොට අර කට්ටිය මොකද කියන්නේ? ආවෝ අන්න ඒකනේ අපි කියන්නේ විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග තමයි කියලා කියනවා. ඒ කට්ටිය කියනකොට ප්ලාන්ක් කියනවා ඔව්
විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි විකිරණ විද්‍යුත් චුම්බක තරංග වුණාට ඒකට තියෙනවා අංශුමය ගුණ. කියපුවම ආහාර කට්ටිය කෑ ගන්නවා නැගිටලා අර මෙහෙම වෙන්නේ කොහොමද විකිරණ වලට කොහෙද අංශුමය ස්වභාව තියෙන්නේ විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග මිසක් අංශුමය ස්වභාව නෙවෙයිනි කියලා එක වලියයි. හරි දැන් හරියන්නේ නැහැ. ප්ලාන්ට් කියන්න දෙන්නේ නැහැ අංශු කියනකොටම අරන් කෑ ගහනවා. එහෙනම් ප්ලාන්ට් පොඩි උපක්‍රමයක් දානවා මෙහෙම. ප්ලාන්ට් ඔය වතුර කෝප්පයක් අරන් කියනවා මේ කෝප්පේ වතුර තියෙනවා ලීටරයක්. අපි ලේසියෙන් මිලිලීටර් 1000ක් කියමුකෝ. මිලිලීටර් 1000ක් තියෙනවා. මේ කෝප්පෙන් මේ කෝප්පෙට කොච්චර පරිමාණයක් දාන්න පුළුවන්ද කියලා. මේ කෝප්පේ මිලිලීටර් 1000ක් වතුර තියෙනවා. ඒකෙන් මේක දිහා වක් කරන්න ඕන. මේක හොඳට ඉඳ තියෙන කෝප්පයක්. එතකොට එක එක නම් අහනවා දැන් ඔය ප්ලාන්ක් අහනවා. එක්කෙනෙක් අහනවා කොච්චරක් මේකෙන් මේකට දාන්න පුළුවන්ද? ඊට කියනවා මිලිලීටර් 1000ට වඩා අඩු ඕන ගාණක් දාන්න පුළුවන් කියලා. අරයත් කියනවා මිලිලීටර් 1000ට වඩා අඩු ඕන ගාණක් දාන්න පුළුවන් කියලා. හරි. ඒතර මේ අහනවා නම් හරි. ඕන ගාණක් දාන්න පුළුවන් 1000ට අඩු කියපුවම මේ හැමෝම කියනවා 1000ට අඩු. මොකද 1000 ඉන්නේ තියෙන්නේ. ඔක්කොම දැම්මොත් 1000ට අඩු ඕන ගාණක් දාන්න පුළුවන් කියලා අනිත් හැමෝම පිළිගන්නවා. අන්න දැන් ෆ්ලාන්ක් ගැටේට අර කට්ටිය අහුවනවා. දැන් ෆ්ලාන්ක්ට හරි සතුටුයි. ෆ්ලාන්ක් කියනවා හරි. අන්න ඒකනේ. මේකේ වතුර මෙහෙම ගලාන යන වතුර හින්දා 1000ට වඩා අඩු ඕන ගාණක් මේකට දාලා පුරවන්න පුළුවන් නේ. කියන එක හැමෝම පිළිගන්නවා. හැබැයි ෆ්ලාන්ක් කියනවා හරි. ඒ කතාව ඇත්ත. නමුත් මෙහෙම හිතන්නකෝ. ජලය අපිට ගලාන යනවා වගේ පෙවුනට ජලය හැදිලා තියෙන්නේ පොඩි අංශු වලින්නේ. අපිට මේ වතුරක් කරනවා වගේ පෙවුනට ජල අංශුනේ. මේක අංශුවක ස්කන්ධ m නෝට් උනොත් අපිට මේකට එක ජල අංශුවක් දාන්න පුළුවන්. එහෙනම් මේක ස්කන්ධය කීයද? මම මේක ලීටර නැතුව කිලෝග්‍රෑම් වලින් කියනවා ග්‍රෑම් වලින්. ඒකට ලේසි තේරුම් ගන්න. ඒතකොට එක ජල අණුවක් දැම්මොත් මේකේ තියෙන ස්කන්ධ m නෝට්. ජල අණු දෙකක් දැම්මොත් 2යි m නෝට්. 3ක් 4ක් 5ක් 6ක් කොහොමම ජල අණු වැටෙද්දි මේක ස්කන්ධ වැඩි වෙනවා. ඒතර අපිට ඕන ප්‍රමාණයක් වතුර දාන්න පුළුවන් කියන එක වැරදිනේ. එක ජල අණුවක් දැම්මොත් m නෝට්. දෙකක් දැම්මොත් 2යි m නෝට්. 3ක් දැම්මොත් 3යි m නෝට්. ඔය වගේ අපිට ජල අණුවක් දෙකට කරලා භාගයක් දාන්න බෑ. එහෙනම් මේකට දාන්න පුළුවන් ජලය ඕන ප්‍රමාණ ස්කන්ධයක්ද? m නෝට්ගේ පූර්ණ ගුණාකාරයක්ද? අණු 50000ක් හරි 50000 එකක් හරි කීයක් හරි අණු ගාණක් නේ තියෙන්නේ. ඒතර m නෝට් එක කීවෙනින් මොකක් හරි පූර්ණ ගුණාකාරයක් නේ. එහෙනම් ප්ලාන්ක් කියනවා මේකට ඕනම ස්කන්ධයක් වතුර දාන්න බෑ. මොකද ජලය ගලාන යනවා වගේ පෙවුනට අණුවෙන් අණුවනේ යන්නේ. ජලය කියන්නේ සන්තතික ගලන එකක් වගේ පෙවුනට ජලය ඇදලා තියෙන පොඩි අංශ වලින්. එහෙනම් අපිට මේකෙන් මේකට දාන්න වෙනවා නම් ජලය මේකේ තියෙන ජල ස්කන්ධය කියන්නේ අපිට මෙන්න මේව ලියන්න පුළුවන්. එක ජල අණුවක ස්කන්ධ m නෝට් නම් දාපු ජල අණු ගණනෙන් නම් මේකේ තියෙන ජල ස්කන්ධය කියන්නේ m නෝට් වගේ n ගුණයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ බඳුනේ තියෙන ජල ස්කන්ධෙට තියෙන සන්තතික විචලනයක් නෙමෙයි විවික්ත විචලනයක්. විවික්ත කියන්නේ එකිනෙකට වෙනස් අගයන් සමූහයකින් එකක් කියන අර්ථය. ඕන ගාණක් නෙවෙයි කියන එක. හරි. අන්න ඒ කියන අදහස තමයි ප්ලාන්ක් කියන්නේ. එහෙනම් අපි කෝප්පකින් තව කෝප්පයකට වතුර ටිකක් වක් කරද්දී අපිට ඕන ගාණක් වක් කරන්න පුළුවන් කියලා හිතුණාට ඇත්තටම ඕන ගාණක් වක් කරන්න බෑ. අපි වක් කරන්නේ කිසියම් ජල අණු සංඛ්‍යාවක්. අන්න ඒ වගේ දැන් අපි සරලව හිතනවා පොඩි සිදුරකින් වහලේ සිදුරකින් එළිය එනවා නම් ආලෝකය කියන්නේ විකිරණනේ. විකිරණ කියන්නේ තරංග කියලා හිතනවා. හැබැයි විකිරණ තරංග කියලා හිතුවට තරංග නෙවෙයි කියන්නේ. විකිරණ තරංග වුණාට විකිරණ කියන්නේ තරංගමයි කියලා හිතාගෙන පැහැදිලි කරන්න බැරි සමහර දේවල් තියෙනවා. අන්නේ වගේ තැන්වලදී විකිරණ තරංග කියන එක පොඩ්ඩකට අපි අමතක කරලා විකිරණ කියන්නේ මොනවද? අංශු වගේ හිතනවා. අන්න ඒක තමයි ෆ්ලාන්ක්ගේ අදහස. එහෙනම් ෆ්ලාන්ක් කියනවා අන්නේ කතාව වගේ තමයි විකිරණයේ විද්‍යුත් චුම්බක තරංගයක් තමයි.
හැබැයි විකිරණය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයි කියලා හිතලා අපිට පැහැදිලි කරන්න බැරි සමහර සිද්ධි හම්බ වෙනවා. අන්නේ තැන්වලදී විකිරණ අපිට සලකන්න වෙනවා පොඩි ගම්මිතා තියෙන අංශ වගේ. හිතලා තමයි මේ දේවල් පැහැදිලි කරන්න වෙන්නේ. අර ලැම්ඩායි ව්‍යාප්තිය පැහැදිලි කරද්දිත් මම කරේ අන්න එක කියලා කවුද කියන්නේ ප්ලාන්ක් කියපුවම අන්න අයට තේරෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග දාංශුද? ඒක අපිට කියන්න බෑ. පාඩම් පටන් ගද්දි කිව්වා. විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා හිතුවට කමක් නැහැ. නමුත් සමහර සිද්ධි පැහැදිලි කරද්දී ඒ විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වලටම තියෙන තරංග ගුණය නෙමෙයි. ඒවා අංශු කියලා හිතලා අපිට සමහර සිද්ධි පැහැදිලි කරන්න වෙනවා. අන්න ඒ වගේ සිද්ධි ගැන අපි මෙතන ප්‍රකාශිත දුත් ආචරණයේදීම කතා කරනවා. හරි? ඔන්න ඕක හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි මම මේ ඔක්කොම කරුණු ටික මම ලියන්න දෙන්නේ නැහැ. මොකද මේක නිකන් කතන්දරේ ඒ ලෙවල් වලට අහන්නේ නැහැ කතන්දර. හරි. නමුත් මේකේ වැදගත් දේවල් ටික මම චුට්ටක් ලියන්න දෙන්නම්. ලියන්න මෙහෙම. විකිරණේ ලැම්ඩා ඉරක් I ව්‍යාප්තිය පැහැදිලි කිරීම සඳහා විවිධ සමීකරණයන් ඉදිරිපත් කර තිබුණද ඒවායින් ලැම්ඩායි ව්‍යාප්තියේ සත්‍ය විචලනය හරියටම පැහැදිලි කිරීමට නොහැකි වී ඇත. නමුත් විකිරණයේ අංශුමය නැත්නම් ක්වොන්ටම් විකිරණයේ අංශුමය වරන් ඇතුළේ ක්වොන්ටම් විකිරණයේ අංශුමය ස්වභාවය නැත්නම් ක්වොන්ටම් වරන් යොදා ගනිමින් ප්ලාන්ක් විසින් ඉදිරිපත් කළ සමීකරණය මගින් ලැම්ඩායි ව්‍යාප්තිය ඉතා හොඳින් පැහැදිලි කිරීමේ හැකියාව ලැබී ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට විකිරණය අණු විද්‍යුත් චුම්බක තරංගයක් වුවද තරංග ස්වභාවය යොදා ගනිමින් සමහර සිදුවීම් පැහැදිලි කළ නොහැක. එවැනි සිදුවීම් පැහැදිලි කිරීමේදී
විකිරණ යනු විකිරණයේ අංශමය ස්වභාව යොදාගත යුතුය. ඒ අනුව විකිරණ විකිරණ ඒකරාශී වූ කුඩා ශක්ති පැකට් වලින් සෑදී ඇත. ශක්ති පැකට් වලින් සෑදී ඇත. ඒවා ෆෝටෝන, ප්‍රෝටෝන නෙමෙයි වුණ ෆෝටෝන. ඒවා ෆෝටෝන ලෙස හඳුන්වයි. සංඛ්‍යාත F1 ෆෝටෝන එක ශක්තිය E නම් يعني E සමාන HF. E සමාන HF. ඕන මේක E සමානයි ෆෝටෝන ගණන එන්නම් NHF කියලා ලියන්න පුළුවන්. එහෙම වුණොත් N කියන්නේ ක්වොන්ටම් අංකය කියලා අපි කියන්නේ. සල්ලිකෝ ෆෝටෝන ගාන කියලා හිතන්නකෝ. මේක තමයි අපි ආයතා කරන්නේ E සමාන HF කියලා. H කියන්නේ ෆ්ලාන්ක් නියතය. H කියන්නේ ෆ්ලාන්ක් නියතය, E කියන්නේ ෆෝටෝනේ ශක්තිය, F කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය. හරි. E සමාන HF ඔන්න එක උදාහරණයක් කරමුකෝ බලන්න. ලියන්න මෙහෙම. තරංග ආයාමය මේක ලියා ගන්න ඕනේ. n කියන්නේ ක්වොන්ටම් අංකය. මේක ලියා ගන්න. ලියන උදාහරණය තරංග ආයාමයේ 500යි නැනෝමීටර වන කහ වර්ණයට අදාළ ෆෝටෝනයක ශක්තිය සොයන්න. ඔන්න මම තරංග ආයාමය දුන්නේ. එතකොට ආන්නේ ෆෝටෝනේ ශක්තියනේ. E සමානයි HF දාන්න පුළුවන්. අපි කොහොමද දන්නවද C සමාන F ලැම්ඩා හින්දා තරංගයක ඕනනම් මේක ලියන්න පුළුවන් E සමාන H කොහොමද F කියන්නේ C වෙදීම ලැම්ඩා දාන්න පුළුවන්. ඕන මේකත් කුටු කරාට කමක් නැහැ. එන බලන්න කහපාට ආලෝකයේ ෆෝටෝන එක ශක්තිය ගත්තොත් චේ දෙන්නේ 6.63 1034 C කියන්නේ ආලෝකයේ වේගය 3.18යි ලැම්ඩා කීයද 500යි 10.9යි එන 34 එන්න ඕනේ. සුරු කරන්න බලන්න ජූල් කියලා උත්තරේ එන්නේ 6.63 වැඩි කිරීම 3 බෙදීම 500. හරි. සුරු කරොත් කීය දෙන්නේ? 0.04ක් වගේ එන්නේ. 0.04යි කීයද?
මේ 10 රින් 9 උඩට ගියොත් දැන් 9 වෙනවා 9 8යි 17යි ඍණ 17ක් වගේ එන්නේ. ඕනනම් මේක හතර වරක් කියලා දැම්මොත් මේක 10 රින් කීයක්ද? 19ක් කියලා එනවා. හතර වරක් 10 රින් 19ක් ජූල් විතර. මට කියන්නේ නම් පැකට් එකක් කියන්නේ ලොකු ශක්තියක්ද පොඩි ශක්තියක්ද? ඉතා කුඩා ශක්තියන්නේ. දැන් බල්බ් එකකින් මේ කහපාට බල්බයක් කියලා හිතන්නකෝ. බල්බ් එකකින් ආලෝකය පිට වෙද්දී 1 ජූල් ආවොත් බල්බ් එකකින් ආලෝකය පිට වෙද්දී 1 ජූල් ආවා කියලා හිතන්නකෝ කහපාට. ඒ 1 ජූල් තුල පැකට් එකද තියෙන්නේ නෑ පැකට් කීයක්ද? ඉතා විශාල කණක් තියෙනවා. ජලය ඇතුලේ තියෙන ජලාණු වලින් වුණාට ජලාණු ඉතා කුඩායිනේ. හිතන්නකෝ වතුර කියන්නේ හරියට ජිල් බෝල වගේ තිබ්බනම් කොහොමද වක්‍රාද්දි ඩොට් ඩොට් ගාලා වැටෙනවා අපිට පේනවනේ එක. එහෙම පේන්නේ නැත්තේ ඇයි? එහෙම පේන්නේ නැත්තේ ජලය කියන්නේ ඉතා කුඩා අංශු නිසා. වක්‍රාද්දි කෝටි ගණන් ඉවක් කෙරෙන්නේ. එතකොට අපිට වෙන් කරන්න බෑනේ. ඒ වගේ තමයි බල්බ් එකකින් කහපාට ආලෝකය එනවා කිව්වත් ඒක අපිට සලකන්න පුළුවන් දූවිලි වගේ පොඩි අංශු කියලා. හැබැයි ඉතින් ජූල් එකක් එනවා කියන්නේ බිලියන ගාණක් එනවා කියලා අංශු. හරි. ඒතර කහපාට ආලෝකය කියන්නේ තරංගයක් කියලා හිතන්න තුව මෙහෙම මොකද වෙන්නේ? පොඩි අංශු කියලා හිතලා තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ. සමහර සිද්ධි. එහෙනම් පාඩමෙන් මෙතනින් එහාට අපිට මේ දේවල් කතා කරන්න තියෙනවා. හරි. උත්තරේ සුරු කරගන්නකො. අනලියනට මෙම ෆෝටෝන එක ශක්තිය ඊ타මත්ම කුඩා බැවින් ඊතා කුඩා තරංග ශක්තියක් තුල ෆෝටෝන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී. එබැවින් අංශමය ස්වභාවයක් දෘශ්‍යමාන නොවේ. හරි. ඔන්න කෘෂ්ණ වස්තු වල මූලික දේවල් ටික කතා කරා. තව ඩී බ්‍රෝග්ලි තරංගායාමය ගැන කියලා දෙන්න දිනවා මේ කියන්නේ අනිත් පැත්ත. ඒක මම පන්තිදි පටන් ගත්තාම කරන ඕන කෘෂ්ණ වස්තු කොටස ඔක්කොම කරන්න පුළුවන් දේවල් මම කියලා දීලා තියෙන්නේ. ඒකට උත්සාහ කරන්න මම මෙතනදී ගොඩාක් විකිරණේ ප්‍රශ්න කරන්න කියන්නේ මේකෙදී. මොකද හේතුව ප්‍රශ්න කරනවා කියන්නේ ඔක ආදේශ කරනවා විකිරණයේ මේ ලොකු තර්ක නැහැ. හරි. අච්චර මෙච්චර නම් මෙච්චර කොච්චරද පොඩි ගණන් තියෙන නිසා කෘෂ්ණ වස්තු ටික ඔක්කොම තනිකරම ඉවර කරන්න අපි 29 වෙනිදාන් පස්සේ පන්ති පටන් ගත්තාම පාඩම ඉතුරු කොටස් ටික කරලා ඔය කරපු තියරි කොටස් වලින් ප්‍රශ්න කරලා කම්ප්ලීට් කරනවා. කිසි ගැටලුවක් තියන්නේ නැහැ. දැනට මේ විශේෂයෙන් ෆස්ට් අයම මේ විකිරණය අහලම නැහැනේ. ඒ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් දැන් ලැබෙන්න ඇති කෘෂ්ණ වස්තු විකිරණය එක. හරි. එහෙනම් හෙට දවසේ අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කොටසෙන් හම්බෙමු. ආයිබෝවන්.